ආයිබෝවන් දැන් මම ඊයර ප්‍රශ්න කරනකොට 13 පිටුවේ 2003 අර හෝමෝන සම්බන්ධයවත් කිව්වා ඔබට. හෝමෝන එන්නේ පස්සේ. ඒ මට ටිකක් ඒකේ අමතක වෙලා මොකද මේ පාඩම් වල ඔබ දන්නවා ඒ ස්නායු හෝමෝන එකට තියෙන්නේ සමායෝජන එක්ක සමායෝජනය කියන්නේ ඔක්කොම එක කොටස්. ඉතින් මේ ඔබට යම් ප්‍රමාණයක් තේරෙන්න ඇති ඉදිරියේදී තේරෙයි. දැන් එහා පැත්තට ගියාම හරි එහා පැත්තට ගියාම ඔය කියන්නේ 17 පිටුවට අපි අද එනවා කොහොම හරි ආවම ඔබට තේරෙයි. right? එතකොට ඒ ටිකත් එක්ක හොඳටම තේරුම් ගන්න පුළුවන් වෙයි. ඉතින් ඉන්න ඕනේ මේ වෙලාවට එන්න ඕනේ. ඉතින් ඔබ වෙලාවට එන්නේ නැහැ. ඔය තාමත් ඇවිල්ලා නැහැ. ඉතින් ප්‍රශ්න නා තියෙන්නේ. එක එක වෙලාවට එන්නේ. එක එක දේවල් හරි කරදරේ. මට කියන්න අංක 14 පිටුවේ මං කරා මම හිතන්නේ. ඔව් 14 පිටුවේ මට මතකයි දෙක අයන්න කරා. පුද්ගලයෙක් දක්වන ප්‍රතීක ක්‍රියා දෙකක්. ඒකේ ඔබට වර්ග කළා නැහැ. සුසුම්නා ප්‍රතීකද නැත්නම් අර මේ කපාල ප්‍රතීකද කියලා ඔබට දීලා නැහැ. ඔබට ඕන එකක් දෙන්න පුළුවන්. හරිනේ එතනනේ. ඔව් රමිරු එතන නේද? සයත් එතන නේද? ඕ රයිට් සයත් කියනවා එතන කියලා. හරි. ඒතර ප්‍රතීක ක්‍රියාව සිතාමතා සිදු කරන ක්‍රියාවක් නොවේ. එම කියවන පහදන්න. ඒතර හිතාමතා කරන ක්‍රියාවක් නම් මස්තිෂ්ක බලපෑමක් තියෙන්න ඕනේ. හිතාමතා සිදුවන ක්‍රියාවක් නම් මස්තිෂ්කීය බලපෑමක් තියෙන්න මොලේ. එතකොට සුසුම්නා ප්‍රතීකවලදී මොලේ හා සම්බන්ධ ලංකා සතිනේ ගිය සත් ඊයේ නෑ. ඊයේ රෑනේ හිටියේ. ලංකාවෙන් සතිනේ ඊයේ හිටියද? ලංකා සචිනී ඊයේ හිටියද? හවුස් රයිට් දැන් මම කියන එක අහගන්න. ප්‍රතීක ක්‍රියාව හිතාමතා සිදු කරන ක්‍රියාවක් නොවේ. එම කියමන පහදන්න. ඒතර හිතාමතා කරන්නේ මස්තිෂ්කයෙන්. හිතාමතා සිදු කරන ක්‍රියා පාලනය වෙන්නේ මස්තිෂ්කයෙන්. ඒතර සුසුම්නා ප්‍රතීකවලදී මොළේ හා සම්බන්ධ ආවේග යන්නේ නැහැ. මොළේ හා ආවේග යන්නේ නැහැ. ඒ නිසා ප්‍රතීක ක්‍රියාවක් හිතාමතා සිදු කරන ක්‍රියාවක් නෙමෙයි. කියන්න සිතාමතා ක්‍රියා සිදු කරන්නේ මස්තිෂ්කීය බලපෑම යටතේය. සිතාමතා ක්‍රියා සිදු කරන්නේ මස්තිෂ්කීය බලපෑම යටතේය. සුසුම්නා ප්‍රතීක ක්‍රියාවලදී මොළේ හරහා ආවේග ගමන් නොකරයි. මොළේ හරහා ආවේග ගමන් නොකරයි. එසේම කපාල ප්‍රතීකවලදී මස්තිෂ්ක හරහා ආවේග ගමන් නොකරයි. මස්තිෂ්ක හරහා ආවේග ගමන් නොකරයි. ඒ නිසා සිතාමතා සිදු නොවේ. රයිට් මෙවන් යහපැත බලන්න මේ ප්‍රශ්න ඔබට තේරෙනවා නේද? මේ ප්‍රශ්න අහන විදි බලන්න පුතා. මේවට නිසි පිළිතුරු ඔයගොල්ලෝ මේ පාඩම ඉගෙන ගත්තත් ඔබට දෙන්න බෑ. ගොඩාක් ළමයින්ට දෙන්න බෑ. ඒ දැන් අද වුණත් ඔයගොල්ලෝ සාමාන්‍ය වෙලේ 10ක් 11ක් අද වුණත් ඇවිල්ලා නැහැ. මම දැන් මොනවද කරන්න කියලා. දැන් මේ ජූනි මාසෙත් යන්නේ 7 වෙනි මාසේ යන්නේ.
හරි right එක හිත කල්පනා කරගෙන ඉන්නවා ප්‍රතීක අකිල ඉන්නවා පුදුමයි ප්‍රතීක ක්‍රියාවක් හිතාමතා සිදුවීම පුද්ගලයෙකුට වාසිදායක වන්නේ කෙසේද බලන්න හිතලා කල්පනා කළා කරන්න වෙලා යනවා අපි මනසින් හිතලා කල්පනා කරලා යම් ක්‍රියාවක් කරන්න වෙලා යනවා එතකොට එහෙම වුණාම ආපදාවක් බීමේ ඉඩකඩ වැඩි තේරුණාද ඔබ කීයක තේරුම් ගන්න ඕනේ යමක් කල්පනා කරලා හිතලා කරන්න ගියොත් ඒකට වෙලා යනවා සුළු වෙලාවක් යනවා ඒ නිසා යම් ක්‍රියාවක් කරන්න එහෙම වෙලා යනකොට අපේ ශරීරයට යම් උත්තේජකින් යම් බලපෑමකින් සිදුවන ආබාධ වැඩි ජීවිතෝ අපේ ශරීර කොටසකට වෙන හානිය වැඩි හරි ඒ නිසා හිතා මතා නොකිරීම මගින් අපේ ජීවිත හානිය ශරීර කොටසකට වෙන හානිය වළක්වන්න පුළුවන් ඒකද ප්‍රශ්න ලියන්න හිතා මතා ක්‍රියා සිදු කිරීමේදී හිතා මතා ක්‍රියා සිදු කිරීමේදී එයට සුළු කාලයක් ගත වේ. එයට සුළු කාලයක් ගත වේ. මේ නිසා ශරීරයට වන යම් උපද්‍රවයකදී ශරීර කොටසකට වන හානිය ශරීර කොටසකට හෝ ශරීරයට සිදුවන හානිය ශනික ප්‍රතිචාර මගින් වළක්වා ගත හැක. ශනික ප්‍රතිචාර මගින් වළක්වා ගත හැක. හරි. දැන් ඔබට ඒක පැහැදිලි මම කිව්වේ ඒක පේනවාද මේ ප්‍රශ්න කොහොමද කියලා. ඔන්න මම ඊළඟ එක රියානුතුරු වලට හේතු ලෙස ඉදිරිපත් කර ඇති කරුණු අතර එක් කරුණක් වන්නේ රියදුරන්ගේ ප්‍රතීක ක්‍රියාවල වේගය අඩුවීමයි දැක්කද? ඒතර ප්‍රතීක ක්‍රියාවල වේගය අඩුවීමට ප්‍රධාන හේතුව ඒ ස්නායු ආවේග අරන් යන පණිවිඩ ගෙනියන ස්නායු අඩපණ වෙන එක. හරි ඒවා අඩපණ වීම ඔබට කිව්වා නිදි මරනවා නම් අධික වෙහෙස නම් මද්ද්‍රව්‍ය භාවිත කරලා තියෙනවා නම් යම් රෝගාබාධයක් නම් එතකොට ඒවා ස්නායු අඩපණ වෙලා තියෙන්නේ. එහෙනම් ප්‍රතීක ක්‍රියා සිදු කරන වේගය ඒ නිසා අඩු වෙනවා. ඒ නිසා අපිට තේරෙන්නේ නැති ඒ ඕනෙම කරුණු දෙකක් ලියන්න. චිත්තාවේග ඔයගොල්ලෝ ඉදා කිව්වා ලියන්න ඕනෙම දෙකක්. right. අංක 4 බලන්න. ස්නායු පද්ධතිය මගින් සිදු කරන බාහිර අභ්‍යන්තර සංවේදන මගින් බාහිර අභ්‍යන්තර සංවේදනය මගින් ශරීරයට සිදුවන යාන්ත්‍රික උපද්‍රව වළක්වා ගැනීම හා රෝගාබාධ පිළිබඳ දැනුවත් වීම සිදු කරේ දැක්කද? ස්නායු පද්ධතිය මගින් සිදු කරන බාහිර අභ්‍යන්තර සංවේදන මගින් පිටින් ලැබෙන ඒවා ආලෝකය ස්පර්ශය වේදනාව සීත උණුසුම ඒ බාහිර අභ්‍යන්තර සංවේදන අපේ ශරීරේ කොහරි රිදෙනවා නම් වෙනසක් තියෙනවා නම් අපිට තාම දන්නවනේ බලන්නකෝ මගින් ශරීරයට සිදුවන යාන්ත්‍රික උපද්‍රව වළක්වා ගැනීම හා රෝගාබාධ පිළිබඳ දැනුවත් වීමද සිදු කරේ අන්න. ඔන්න බලන්න මේක සර්පේකු දුටු ළමේකු හොඳට බලන්න. බියවි කෑගසමින් දිවගියේය. බලන්න. සර්පේකු දුටු ළමේකු බියවි බය වෙලා කෑගසමින් දුව ගියේය. එතකොට මෙතෙන්දී ක්‍රියා කීයක් කළා තියෙනවද? සපුනි මෙතෙන්දී ක්‍රියා කීයක් කළා තියෙනවද සර්පේකු දුටු ළමේක? ක්‍රියා කීයක් කළා තියෙනවද? ක්‍රියා කීයක් කරලා තියෙනවද? නිකම්ම උත්තර කියලා හරියන්නේ නැහැ නේ ක්‍රියා කීයද?
දැන් මේකෙදී මේ ක්‍රියා සර්පේක දුටු ළමේ බියවි හිරු නිදාන ක්‍රියා තුනක් කියලා. හිරු නිදානවා සෙනෙත්යක් දාන ක්‍රියා තුනක් කියලා. හරි මොකද්ද ක්‍රියා තුන? සෙනෙත්යක් දානවා ක්‍රියා තුන දානවා. මදුෂිකක් දානවා ක්‍රියා තුනක් කියලා. ඔව් මොකද්ද ක්‍රියා තුන මට කියන්න. මොනවද ක්‍රියා තුන? රමිරු අද නැහැ. මනුලයක් නැහැ නේද? සෙනෙත්ය දාන බයවීම, කෑ ගැසීම වෙන? දිව්‍ය. හරි අපි බලමු කතා කළා මනුලයා ඉන්නවා රයිට්. මේක නෑ රමිරුව නෑ නැත්නම් දානවනේ රයිට්. මේ මට කියන්න සෙනෙස් තරුෂා දැක්කා කෑ ගැහුවා දිව්වා ක්‍රියා දැක්කා ඒක දැක්ක ක්‍රියාවක්ද කරන ක්‍රියාවද දැකීම දුටු ළමෙක් දැන් මේගොල්ලෝ දැම්මා බය වෙනවා කෑ ගහනවා දුවනවා කියලා බය වීම ක්‍රියාවක්ද දැන් මම කියනවා ඕගොල්ලන්ට අන්න සර්පියෙක් දැක්ක බය වෙන්න දරහ ගන්න මං කියන එක. අකිල කියනවා නෑ කියලා. සෙනෙත්‍ය කියනවා නෑ කියලා. බය වීම අපි කියනවා දාන්න සර්පියෙක් දැක්ක බය වෙන්න අනේ ඈ. නාට්‍යක නගපානවා නම් ටෙලි නාට්‍ය නම් චිත්‍රපටියක් දාන්න. අන්න දැන් උඩට සර්පියෙක් කියනවා ඒක ඔයගොල්ලෝ බය වෙන්න. නැත්නම් අපි මොකක් හරි එහෙම වුණාම ඒ බය වෙන්නේ හරි දැන් කෑ ගහනවා දුවනවා ඒක ක්‍රියා. බය වීම අපි එහෙම හිතලා කරන්නේ ඉබේ වෙන්නේ. හොඳට හදන්න කියන එක. නෑ සර් ඒක ආවගයක් නේ ඔව්. සර් සොතර ඔව්. බය වීම හිතලා කරන්නේ. ඒක ඉබේ වෙනවා. හැබැයි කෑ ගහන්නේ ඇයි? ආධාරය ඉල්ලලා. දුවන්නේත් ඒකයි. ඔබ බලන්න හොඳට දැන් ඔබ ගෙදර ඉන්නකොට රෑ කාමරේ පාඩම් කරගෙන ඉන්නකොට ජනේලේ වහලා තියෙන්නේ කවුරු හරි ජනේලට හිමින් තට්ටු කරනවා. අපි තුමා දුෂිකා ඉන්නකොට මදුෂ්‍යය කාමරේ කවුරු තට්ටු කරක පාට අම්මේ කියලා කෑ කරනවා. ඇයි? බය වුණා. දැක්කද? ඒක ඉබේ වුණා. කෑ ගැහුවේ ඔබ ආධාර ඉල්ලලා. ඔබ අතුපාර දිග යනකොට කවුරු යටින් අරලා ඇද්දා. ඇදගෙන යන්න. ඔබ කෑ ගහනවනේ, දඟලනවනේ. ආන්නේ කෑ ගහනවා, දඟලනවා අන්න ඒක ක්‍රියා. දුවන එක ක්‍රියා. දැන් බලන්න හොඳ ප්‍රශ්නයක් ඒක. බලන්න මේදී මොලේ පහත් දැකන කොටස් වලින් සිදුවන ක්‍රියා මොනවද? දැන් ඔබට ඔක උත්තර දෙන්න ඉස්සෙල්ලා ඔබට එවුවා නේද 2018 මේ ප්‍රශ්නෙක් එවුවා රූපයත් එක්ක. කොටස් 3ක් එවුවා. පස්වෙනි ප්‍රශ්නේ කොටස් 3යි. ඒ කොටස එව්වේ නෑ ප්‍රජනන පාඩමේ. ලිංගී ප්‍රජනනය. ගානුන්ගේ. සී කොටස පේශි පද්ධති සම්බන්ධ පේශි සම්බන්ධ. බී කොටස ඔන්න මේකෙන් ආවේ. දැක්කද? ඒක බලන්න. 2018. ඒක ගොඩක් කල. ඔය දැන් කතා කරන එක මම අවුරුදු 13 තුනට ගොඩ කල් එකක්. මම ගුඩ්සුබුරුත් ඉන්න කාලේ. මට හොඳට මතකයි ඒක. බුරා පයින් බල්ලකු හමුවේ බිය වූ පුද්ගලයෙක් වේගයෙන් දීමට පටන් ගනී. දැක්කද? දැක්කද? ඔබට පේනව නේද? එකම සිද්ධිය සුළු වෙනසක් කරලා අහන හැටි. මේට අදාළ විද්‍යුත් හා රසායන සමාජයේ සිදු කරන්නේ කුමන පද්ධති දෙකෙන්ද? දැක්කද? ඔබට හම්බුණා නේද මේ ප්‍රශ්නේ එවුවා නේද? උමයන්ගනා ශනේෂ හම්බුණානේ මේ ප්‍රශ්නේ දැම්ම ඩීල් කී හරිද? හම්බුණා. හම්බුණා. දැන් ඔබට පේනවද මම මේ කරන්නේ මොකක්ද කියලා ඔබට තේරෙන්න ඕනේ. නෝ ළමයින්ට ඔක තේරෙන්නේ නැහැ. දෙමව්පියන්ටත් තමාරක්කට තේරෙන්නේ නැහැ. මේ අපි සංතන්තනාත්මක ප්‍රශ්න කිරීමේ වැදගත්කම. ඒගොල්ලෝ කියන්නේ මේ අනේ පාඩම ඉවරේලා ආයි මේ ප්‍රශ්න කරන්න කියලා. මේ කරන්නේ යම් පාඩමක් කරන අතරතුර ඒ පාඩම ඉවරුනාම ඊට අදාළ පුළුවන් තරම් ප්‍රශ්න කරත් ඔබ ගොඩයි කියලා භාගය ලඟ වෙනවා මායි බලන්න. මේ ඔබට වැඩිත් එක්ක දෙලා තිබා ප්‍රශ්න. කෙටි ප්‍රශ්න එක පාඩමකින් කොච්චරද බලන්නකෝ. විභාගයට සාමාන්‍ය පේපර් එකේ තියෙන එක පාඩමකින් බොහෝ විට එකයි. අර ජෛව ගෝලීය පාඩම තමයි සමහර අවුරුදු දෙකක් තුනක් කෙටිපස්ස දාන්නේ. ලොකු පස්ස තනි එකක් දානවා. තනිත්යෙන් සමහර අවුරුදු කෙටිපස්ස එකක්වත් නැහැ.
සමහර දෙකයි. වැඩි මොනොත් දෙකයි. දැන් විද්‍යුත් එහෙම දානවා දෙක තුනක්. ඒ නිසා ඔබ මේව හරියට තේරුම් ගන්න. right? හොඳයි. සර්පෙකු දුටු ළමයෙකු බය වී කෑ ගැසීමෙන් දිව ගියේය. මේදී මොළයේ පහත් දෙකන කොටස්නේ සිදුවන ක්‍රියා මොනවාද? මස්තිෂ්කය. ඔව් මොකක්ද? දිවීම දිවීම එයා කියනවා. හිතා කරන එක. දැන් කෑ ගැසීම, දිවීම ආන්න දැක්කද? හිතලානේ කරන්නේ. දැන් පැහැදිලි ඇති මස්තිෂ්කේ. ඒක තීරණ ගන්නවානේ. දුවන්න තීරණය ගන්නවා. තීරණය. දුවන්න කෑ ගහන්න තීරණය ගන්න. එතකොට මස්තිෂ්කය කියලා ලියලා කෑ ගැසීමට දිවීමට තීරණය ගැනීම කියලා ලියන්න. මස්තිෂ්කය කියලා ලියලා දුවන්න කෑ ගහන්න තීරණය ගත්තා. හරි. දැන් ඔබ අර ඉගෙනගත්ත පාඩමත් එක්ක දැන් මස්තිෂ්කයෙන් කරන්නේ හිතාමතා කරන දේවල්, ශරීරයේ චලනයන්, චලන සමායෝජනය නෙමෙයි, ශරීර චලනයන්. සංවේදීතාව, හිතල කරන දේවල්, අතපය හොල්වන ඒවා ඒක. ඒතර අනුමස්තිෂ්කය මොනවද? දැන් ඔබ ලිව්වා. තීරණ ගන්නවා දුවන්න, කෑ ගහන එක දුවන්න එක තීරණ ගන්නවා. අනුමස්තිෂ්කය මොනවද කරන්නේ? මොකද ඒකට ඔබ ඉගෙනගත්ත පාඩම ඔබ හිතන්න. අනුමස්තිෂ්කයෙන් කරන ක්‍රියා දෙකක් ඉගෙන ගත්තා. මොකක්ද දෙක? සමබරතාව චලන සමායෝජනය. ඔව්. ඒකට දැන් මොකක්ද මෙතන ඔය දෙකෙන් මොකක්ද මේ? ඔව්. දෙකම තියෙනවා නේද? අර දුවනකොට චලන සමායෝජනයනේ. සමබරතාව රකින්නවානේ. දැක්කද? දෙබර පැහැදිලි නම් අනුමස්තිෂ්ක කියලා ලියලා දිවීමේදී චලන සමායෝජනය. සමබරතාව රැකීම. රයිට්. ඒක ලියන්න පුළුවන්. දැන් පැහැදිලි දැක්කද? සුසුම්නා ශීර්ෂකය. මොකද සුසුම්නා ශීර්ෂකයට ඔබ කල්පනා කරන්න ඕනේ සුසුම්නා ශීර්ෂකේ මොනවද කළේ? හෘදේ ස්පන්දනය. දැක්කද? දුවනකොට අමතර ශක්තියක් ඕනේ. නේද? එතකොට ශ්වසන වේගය වැඩි කරනවා. ශ්වසන වේගය වැඩි කරපුවම තමයි ග්ලූකෝස් දහනය කරලා වැඩියෙන් ශක්තිය ලැබෙන්නේ. ශ්වසන වේගය වැඩි කිරීම, රුධිර සංසරණ වේගය වැඩි කිරීම. දැන් සුසුම්නා ශීර්ෂකේ ශ්වසනය වැඩි කිරීම, ශක්තිය ලබා ගන්න ශ්වසනය වැඩි කරනවා. දැන් පැහැදිලි නේද ප්‍රශ්නේ කොහොමද කියලා? දැන් ඔබට ඒකයි දැන් අද දැන් දුන්නේ එකයි බලලා ඔබට හිතා ගන්න පුළුවන් ප්‍රශ්න හදන හැටි. රයිට්. මේදී ඔන්න බලන්න. මේදී මොළේ වෙත ආදීක නිකුත් කළ ස්නායු ඒකකයේ ඇඳ නම් කරන්න දැක්කද? දෙවනි පාරටත් ඊයේත් මේක තව අවුරුද්දකදී ආවා. දැන් ඔන්න ආයි මේ ප්‍රශ්නෙකෙත් තියෙනවා. හැබැයි ඔබ ඊයේ කරපු ප්‍රශ්නේ ටිකක් මෑත එකක්. මේක මට හොඳට මතකයි මේක අවුරුදු 20ක් විතර පරණ එකක් මේක. ඔව් මොළේ වෙත ආවේග නිකුත් කරන්නේ සංවේදී නියුරෝනය. සංවේදී නැත්නම් අභිවාහී නියුරෝනය. කරුණාකරලා එතන ඒක ඉඳ තියෙනවා. ඔබ අඳින්න මේ දරුවෝ පරක්කු වෙලා එනවා මම දන්නේ මේකට මට කියන්න වචන නැහැ ඉතින්. සිංහල භාෂාවේ සුමට වචන නැහැ. හරි? එතකොට මේ අනිවාර්යෙන් මේ දිගුසාකාව ඔන්නෝම සෛල දේවිතට එන්න ඕනේ. මේක අනුසාකිකා අනිවාර්යෙන් එහෙම එන්න ඕනේ. මේක සෛල දේව වෙන්න ඕනේ. මේ කියන්නේ අනුගමනය කරන්න. මේකේ උසාකාව මේකේ අක්ෂණය කොහොම තියෙන්න ඕනේ? ඊතර දාන අනිවාර්යෙන් ඊතර දාන්න. රයිට්. හරි. දැන් ඊළඟට බලන්න. අනුමස්තිෂ්කයේ තුවාලෝ කුරුල්ලෙකුට තටු සැලිය හැකි නමුත් නියම ලෙස පියාසරිය කළ නොහැක.
අනුමස්තිෂ්කය තුවාලු කුරුල්ලෙකුට තටු හලන්න පුළුවන්. හරි? සමබරතාව නැතිවම කෝ ප්‍රශ්නේ අඩුපාඩුයි. අනුමස්තිෂ්කේ තුවාලු කුරුල්ලෙකුට තටු සැලිය හැකි නමුත් නියම ලෙස පියාසර කරනු හැක. ඒතර ඔබ හිතන්න ඕනේ මෙහෙම දරුවෝ. මේකට මම කියන උත්තරේ ලියන එක නෙමෙයි මේකේ තියෙන දක්ෂකම. ඔබ හිතන්නේ මේක ආයි මෙහෙම අහයි කියලා දැකලා ඔබට පෙන්නේ සර්පෙකු දුටු ළමයෙකු කෑ ගහන බේගේ ඒ වෙලාව ගියේ එක 2018 ආවේ එක දැක්කද? එතකොට මම ගොඩාක් සතුටු වෙනවා. මම මේ බල්ලා බුරා මේ සර්පෙකු දැකලා ළමෙක් කෑ ගහලා දුවගේ එකයි මේ කියලා දුන්නම මට බොහොම සතුටු වෙනවා මේ ළමයට දැක්කද? ඒක මම අවුරුදු 20ක විතර ප්‍රශ්නයක් කරන නිසා මේ ළමයට දැන් මේක හිතෙන්න ඕනේ. ඒකද දැන් මෙතන බලන්න. අනුමස්තිෂ්කේ තුවාලුව කුරුල්ලෙකුට තටු සැරිය එක. නමුත් පියාසර කරන්න බෑ උට. ඒතර දැන් ඔයගොල්ලෝ කල්පනා කරන්න මෙහෙම. අනුමස්තිෂ්කේ මොනවද කරන්නේ? අන්න ඒක ඒතර අනුමස්තිෂ්කේ මොනවද කරන්නේ? ඒතර තටු සලන්න ශරීරයේ කොටසක චලනය පාලනය වෙන්නේ කොහෙන්ද? පියාසරේ පාලනය වෙන්නේ කොහෙන්ද? අන්න එහෙම හිතුවොත් තමයි මේ ප්‍රශ්නේ හරියන්නේ. අන්න එහෙම හිතන්න ඕනේ. අන්නේම හිතුවොත් මේක ගොඩයි. ඒතර ඔබ දන්නවා අර තටු සැලීම ශරීරයේ කොටසක චලනයක් නේ. ඒක පාලනය කරන මස්තිෂ්කය. දැන් මේ මම හනු චලනය කරන්නේ. කතා කරන්න හනු චලනය කරන්නේ. මම මෙහෙම කරන්නේ. තටු සැලීම මේ වගේනේ. ඒ තටු සැලීම ශරීරයේ කොටසක චලනයක්. ඒක මස්තිෂ්කයෙන් පාලනය වෙන්නේ. පියාසරිය චලන සමායෝජනයක්. ආවිදිනවා වගේ. චලන සමායෝජනයක්. කොහොම සෙනෙත් හරි. සම්බරතාව රකින්න. ඒතර චලන සමායෝජනයක් ඒක. සම්බරතාවයි චලන සමායෝජන දෙකක්. ඒතර එක කොටසකට ශරීර කොටස් කීපයක් දැන් පියාසර කරනකොට උන් ඇඟ දික් වෙනවා. මං ඇඳලා පෙන්නවා. තටු දෙකම සලනවා. කකුල් දෙක වක් කරගෙන දිකට එල්ලගෙන යන්නේ නෑ මෙහෙම. මෙහෙම කුඩු කරයි යන්නේ. අර ගුවන් යානයක් යනකොට ගුවන් යානයේ රෝද එල්ලගෙන උඩ යන්නේ. ඔක්කොම හැකල ගන්නවා. ගුවන් පතේට ගොඩ බානකට තමයි රෝද එළියට එන්නේ. ආන්නේ වගේ තමයි කුරුල්ලෝ. කකුල් දෙක දිගට කරගන්නවා. අර වාත ප්‍රතිරෝධය අවම කරගන්නවා. ඒතර එක ක්‍රියාවකට ශරීර කොටස් කීපයක් සම්බන්ධයි. එතකොට ඔබ ලියන්න ඕනේ මෙහෙම. අර තටු සැලීම මස්තිෂ්කයෙන් පාලනය වෙන්නේ. හැබැයි පියාසරේ චලන සමායෝජනයක්. ඒක අනුමස්තිෂ්කයෙන් පාලනය වෙන්නේ. අනේකයි අනුමස්තිෂ්කයේ තුවාලු එකකට තටු හලන්න පුළුවන් වුණාට පියාස කරන්න බැරි. දැන් තටු සැලීම එක් චලනයකි. ඒ මස්තිෂ්කයෙන් පාලනය වේ. පියාසරිය චලන සමායෝජනයකි. ඒ අනුමස්තිෂ්කයෙන් පාලනය වේ. ඒ නිසයි අනුමස්තිෂ්කයේ තුවාලු කුරුල්ලෙකුට පියාසර කළ නොහැකි වේ. මේ ටිකම ප්‍රශ්න හොඳ ඒවා. හරි.
හරි. දැන් බලමු. right. ඔබ මේ බලන්න මේ මම දැන් කියන මේ සිද්ධාන්තම එක එක දේවල් අරගෙන තියලා ඔබ පෙරලන 16 පිටුව 16 පිටුව පෙරළුවා 2014 පස්සේ අතර පහ බලන්න පහ 2014 ප්‍රශ්නේ ඒකේ යටම තියෙන කැපිටල් D කොටස බලන්න දැක්කද අර සර්පේක දුටු එක දැන් මම 2008 2014 තමයි සාන්තානා හිටියේ. ඔය 2010 මතක 2014 2020 දෙක මම මතක නැහැ. 2014 2008 2014 2014 කියලා නෑ දැන් 2020 නේ මට මතක නෑ හරියට දැන් අවුරුදු කොහමද හයක් හිටියා. මේ බලන්න ඔබ 2014 ප්‍රශ්නේ B කොටස බලන්නකෝ. ඔබට පේනවද ඔබට තේරෙන්න ඕනේ ඔබ ගොඩක් එහෙම කරපුවම ලැබෙන දේ බලන්න. 2014 දැන් මේ මට මේවා මම ඔක්කොම හොය දාපුවා කොච්චර මහන්සිද. ඔබට නිකන් ලියන්න තියෙන ඔබට මේ ඔක්කොම හොයලා දීලා තියෙන්නේ. මොකද ඒත් ඉතින් ළමයි ප්‍රයෝජන ගන්න නැහැ නේ. දැන් අද රමිරු අද නෑ ගිහිල්ලා කොයි හරි රස්තිය ආදුවේ ගිහිල්ලා. නැත්තම් මෙතන ඉන්නවා දැන් දානවා කියවනවා. තවද 6-7 දෙනෙක් නෑ ඉතින්. ඊවා ඉතින් අපිට කරන්න දෙයක් නෑ රයිට්. හරි. දැන් ඔබ 15 පිටුවේ සුසුම්නාව කැඩී වෙන්නෝ කෙනෙකුට ඇවිදීමට එමකොට චලනය කිරීමට බැරිය. මොකද ඊයේ කිව්වා මතකද? හදිසි අනුතරකදී හරි ඒ සුසුම්නාව කැඩුනොත් යම් මේකේ කොඳුයට පෙළ කැඩුනොත් එයාට නැගිට ගන්න බැරි නම් බලෙන් නැගිටවන්න එපා. ඒක ලෑල්ලක දිගා කරලා උඩ බෙලිය ඇතට හෙලවෙන්නේ නැතුව වාම ස්පිතාලට යන්න ඕනේ. අර මං කිව්වාගේ එහෙම තනියෙන් නැගිටින්න බැරි නැගිට්ටුවත් නැගිටින්න බැරි නම් අපි උන්ඩි කරලා ෆීල්ඩ් එකට ගිහලා දාපුවම තවත් ආබාධ වෙනවා. නමුත් අපි ප්‍රායෝගිකව හිතුවොත් පුතා බලන්න අපිට හදිස්සියකදී Tamanට ගෙදර වාහනයක් නැත්නම් ෆීල්ඩ් එක පිරිසරණේ තියෙන්නේ. එහෙම නැත්නම් ඔබ දන්නවා දැන් අර හදිසි අනතුරු වලදී නොමිලේ අර ඉන්දියාවෙන් අපිට සපයලා තිනවා ගිලන් රත වගේක් නේ. අනේ කතා කරමු ටක් ගාලා අරන් යනවා. ඒක අන්න ඒ වගේ තමයි අරන් යන්න ඕනේ. තේරුණාද? එනොත් අපි ගොඩක් වෙලාවට කරන්නේ ත්‍රිවිල් එක උන්ඩි කරලා දාන එක. ඒකේ කොඳු වැට පෙළ වගේ දෙයක් එහෙම කැඩුනම කකුලක් වගේ කැඩුනම ඒ කකුල අස්ති එහෙම හිරකල් අරන් යනකොට තවත් ආබාධ වැඩි. හරි. සුසුම්නාව කැඩී වෙන කෙනෙකුට ඇවිදීමට අනිකට චලනය කිරීමට බැරිය. දැන් බලන්නකො ඔබට තේරෙන්න ඕනේ හරියට. දැන් මම කියන දේ සිද්ධාන්ත. හරි? බලන්නකො මම මේ අතින් පාන ඔබට අන්දා මේ මස්තිෂ්කය මේ අනුමස්තිෂ්කය මේ සුසුම්නාසිෂ්කය මේ සුසුම්නාව. ඒක සුසුම්නාව කැඩුනාට. එහෙම කෙනෙකුට ඇවිදින්න බෑ. කොටස් චලනය කරන්න බෑ. දැක්කද? සුසුම්නාව කැඩී වෙන්නේ කෙනෙකුට ඇවිදීමට එහෙම කොටස් චලනය කරන්න බැරිය. දැන් අපි මේ ශරීර කොටස් චලනය කරන්නේ. ඔව්. හරි දානවා ඔගොඩක් විස්තර දැම්මා මේ අතේ කොටස් චලනය කරන්නේ කකුලේ කොටස් චලනය කරන්නේ මස්තිෂ්කයේ ඉඳලා ආවේග ඇවිල්ලා හරි මස්තිෂ්කයේ ඉඳලා ආවේග එනොත් ඒක ඇවිදින්න පේශිය වලට අනුමස්තිෂ්කයෙන් ආවේග වෙන්න ඕනේ සුසුම්නාව දිගේ තමයි මේ පේශිය වලට ආවේග එන්නේ ශරීර කොටස් චලනය කරන්න ඇවිදින්න මොලේ ඉඳලා සුසුම්නාව දිගේ එම පේශි වලට ආවේග අරන් එන්න ඕනේ. සුසුම්නාව කැඩුනොත් ඒ කැඩිච්ච කොට ඉඳලා පල්ලෙහාට ස්නායු ආවේග නිකුත් වෙන්නේ නැහැ. ඒ නිසා ඇවිදින්න බෑ. ශරීර කොටස් චලනය කරන්න බෑ. ඒ සුසුම්නාව ඉඳලා ආවේග එන්න බෑ. ඒ ස්නායු කැඩිලා තියෙන්නේ. දෙකද ප්‍රශ්න. right? අර ලෑල්ලක දිගාරලා තියලා ඇදින චලනය ඉච්ඡානික ක්‍රියාවක් නෑ ඒව ලියන්න එපා
ඒතර අපි කියන්න ඕනේ ඇයි සුසුම්නාව කැඩුනම ඇයි ඇවිදින්න බැරි ඇයි චලනය කරන්න බැරි. ඒතර අපි චලනය කරන්න ශරීර කොටස් මස්තිෂ්කයෙන් ස්නායු ආවේග ශරීරයේ අතපයට ගෙන්න ඕනේ. චලන සමායෝජනයේට ඇවිදින වගේ මොළේ අනුමස්තිෂ්කේ ඉඳලා සුසුම්නාවර ආවේගය ඉන්න ඕනේ. සුසුම්නාව කැඩුනම එතනින් එහාට ඒ කොටස් වලට ආවේගය ගෙනියන්නේ නැහැ. එච්චරයි යන්න. ශරීර කොටස් චලනයේට චලන සමායෝජනයේට ඇවිදීම වැනි චලන සමායෝජනයේට ඇවිදීම වැනි චලන සමායෝජනයේට මොළයේ සිට එම පේශිවලට සුසුම්නාව හරහා ආවේග ගෙන යා යුතුය. සුසුම්නාව හරහා ආවේග ගෙන යා යුතුය. සුසුම්නාව හරහා ආවේග ගෙන යා යුතුය. සුසුම්නාව කැඩුණු විට සුසුම්නාව කැඩි වෙන් වූ විට එම කොටස් වලට ආවේග නිකුත් කළ නොහැකි වේ. එම කොටස් වලට ආවේග නිකුත් කළ නොහැකි වේ. මේ නිසා චලනයන් සහ ඇවිදීම සිදු කළ නොහැක. චලනයන් සහ ඇවිදීම සිදු කළ නොහැක. right. ඊට පස්සේ අංක 5 6 7ත් පස්සේ තියෙනවා. right. දැන් මම පටන් අරන් විනාඩි 40කට ළඟයි. හරි. අපි ප්‍රශ්න කරේ නේ. කොච්චර වැදගත්ද බලන්න. අපි නිකාන් තියරි හොයගෙනගෙන යන්තම් කරපුවම ළමයි හිතන්නේ හරි හරි හරි. සර් සිලබස් එක කවර් කරා ප්‍රශ්නත් කරානේ. සමහරක් අය කියන්නේ මොකද? අපි තියරි කරේ නෑ සර්. පාඩමේ සිද්ධාන්ත කරේ නෑ. ඒ කියන්නේ අපි සුසුම්නාවෙන් කරන ක්‍රියා, අනුමස්තිෂ්කයෙන් කරන ක්‍රියා, මස්තිෂ්කයෙන් කරන ක්‍රියා, ඒ පිළිවෙලින් අපි අර ස්නායු පද්ධතිය වර්ග කිරීම අරවා මේවා මුකුත් කරන්නේ නැතුව මේ ප්‍රශ්න වලින් කරන සමහරක් කියන්නේ මේ පාඩම් නම් කරේ නෑ සර්. තියරි ටික අපි ප්‍රශ්න කරා සර්. ගෞදික කිව්වේ ළමයි. පාඩම් 5ක් මගෙන් මුලින්දලා ඉගෙන ගන්න ළමයි ඊට පස්සේ අර මගේ වෙලාවට එන්න විදියක් නැහැ. ඉංග්‍රීසි පන්තියක් හරි හරි අන්තිමට කිව්වද සර් මම අපි ගෲප් එකේ ගත්තේ ආ සිලබස් එක කවර් කරන්නේ අන්තිම පාඩම් 4ක් 5ක් එක හැබැයි ප්‍රශ්න කරා කිසි. හරි ප්‍රශ්න කළා ගොඩ වෙන්න පුළුවන් නම් බලමුකෝ කොයි විදිහද ගොඩ වෙන්නේ කියලා. නිකන් සම්මානයක් කරගන්න මේ රුපියල් 1000 ගණන් වියදම් ගන්න ඕනද නැහැ. හොඳයි. වැඩි කාලයක් එක දිගට රියපදවන රියදුරකට සිදුවන රියාන්තර වැඩිය. දැක්කද? ඒක කොහොමද ඔක ලියන්නේ? ඔව්. ඔව්. දැන් අපි දන්නවා දැන් බලන්න මම ගුඩ්සබට් කොන්නන්ට ආව අලුත දවස් 89 අගෝස්තු වගේ ආයේ මට මතක නැහැ හරියට මාසේ ඇවිල්ලා මාස දෙක තුනේ මම මොටර් බයික් එකක් අරගෙන මම පාරේ ඉච්චර පැදලා පුරුදු නෑ හැබැයි ලයිසන් අරන් තිබුණා මම ලයිසියෙන් පාරේ යනකොට තොරව ලයිසියෙන් මේ අරලා තිබුණේ නෑ දෙපැත්තෙන් වෙල් අර ලයිසියෙන් පාරේ බෝක්කෝ තියෙන පාරට ළඟ මේගොම් පාර ළඟ ඔතන ඉස්රාජි පටු පාර යහ පැත්තෙන් මම ගෙදෙට්ට යන්න යනවා
අලිස්ටෝම් පාරේ මෙහෙට එනවා බයික් කාරයෝ දෙන්නෙක් ඩබල් දාලා එනවා කොල්ලෝ දෙන්නෙක් මේ පැත්තේ තීල් එකක් තියෙනවා මම රෝන් සයිඩ් දැම්මා දැක්කද තඩාස් ගාලා වැදුනා බයික් එකේ ඇඹරිලා ගියා මට මුකුත් නුනේ නැහැ මාව වෙලට විසුණා ගමන් කියන්නේ පළපුරුද්ද නැතිකම නිසා අර සනික ආපදාවකදී සනික ප්‍රතිචාර දැක්වීම වෙන්නේ නැහැ ආපදාවකදී ශනික ප්‍රතිචාර දක්වන්න පුළුවන් වෙන්න ඕනේ ප්‍රතික ක්‍රියා ශනික ප්‍රතිචාර දක්වන්න ප්‍රතික ක්‍රියා දක්වන්න ඕනේ ඔබට මම කිව්වා මේකදී පැහැදිලි කරා අර ට්‍රිප් යනකොට අපි අද ගිහිල්ලා ට්‍රිප් එක ස්කූල් ට්‍රිප් එක ගිහලා රාදිගොඩ හරි ආවට පස්සේ කණ්ඩායම පහුවෙන්දා ආයි උදේ පාන්දර 4ට ගේනවයි කියන්නේ යනවයි කියන්නේ එමුසු නිදිමර ගොඩක් වෙහෙස වැඩි එන්සා ස්නායු අඩපණයි ආවේග නිකුත් වෙන්නේ නැහැ එන්සා රියානුතුරු වැඩි දැක්කද ස්නායු අඩපණ වෙනවා වෙහෙසටපත් වෙනවා තවර ඔෆ් මේක රයිට් එහෙනම් වැඩි කාලයක් එක දිගට රියපදවන රියදුවට සිදුවන අනතුරු වැඩි ඔබ කියන්නේ ප්‍රතික ක්‍රියා සිදුවීමට නම් ඔව් නිසි ලෙස ප්‍රතික්‍රියා සිදු වෙන්න හම් ස්නායු ආවේග නිසි ලෙස ක්‍රියා කරන්න ඕනේ ප්‍රතික ක්‍රියා නිසියාකාරව සිදු වෙන්න හරි ස්නායු ආවේග නිසි ලෙස ක්‍රියා කරන්න ඕනේ වේස වැඩි වුණාම එක දිගට රියනතුරු මේ රිය